මම අද මේ වැඩසටහන යනකොට හරි අපූර්ව සිද්ධියක් දැක්කා. පාරායිනේ අපි දකින්න හුඟක් වෙලාවට මේ කොළඹ අවට අපි දකින්න හුඟක් වෙලාවට මේ කොස් කපල විකුණන පිරිස ඉන්නවනේ. මේ වෙලක් අයනේ තිබ්බ එහෙම පොඩි කඩේක මම දැක්කා. ඒ කඩේ අයිනේ ඇවිල්ලා ඉන්නවා මේ ගවයෙක් ඇවිල්ලා ඉන්නවා හරකෙක් ඇවිල්ලා ඉන්නවා කඩේ අයිනේට අර කොස් කන්න. අනේ ඉතින් අර ඒ විකුණන්න තියෙන කොස් මේ කොටසෙන් කොටසක් අර අතෙන් දෙනවා ඒ කඩේ ඉන්න ඒ ආච්චි අම්මා ඒ හරක්ට කණ්ඩ දෙනවා. මම කල්පනා කරා අපේ මිනිස්සු ඒ කාලේදී කුරුළු පාළුව වෙන් කරා කුරුළු වෙනුවෙන් තමන්ගේ ඇස් වෙන්නේ. ඒ පුරුද්ද අපිට අද වෙනකම්ම ඊට වඩා වෙනස් විදිහකට උනත් තාමත් තියෙනවා නේද කියන කාරණේ මට දැනුණා. අපේ ජනයා අපේ ජන සංස්කෘතිය කාලාන්තරයක් තිස්සේ හැදීගෙන යන දෙයක්. අපි සිංහලයා හරිම නිහතමානී ජාතියක් කියලා කියනවා විටක තවත් ටික කියනවා ටිකක් ආඩම්බරකාර ජාතියක් කියලා. මේ දෙකම යුක්ත පිරිස ඉන්නවා අපිත් එක්ක. කොහොමවත් මේ ප්‍රෞඩ ඉතිහාසය සහ මේ අපේ පැරණි ජානත් එක්ක එන ගමනක් තමයි තාමත් අපි එන්නේ. හැබැයි අද වෙනකොට ලෝකේ යම් යම් බලපෑම් නිසා මේ ජාන මේ ජාන හිම තිබ්බත් මේ මිනිස්සු විකෘති බවට පත් වෙලා තියෙන කාරණේ කියන කාරණේ අපිට දැනෙනවා. ඒ කාරණේ වෙනස් කරන්න උත්සාහ කරන වැඩසටහනක් තමයි ජීවිතයම ජනගීය කියන වැඩසටහන. මේ වැඩසටහනේදී අපිත් එක්ක අද ජනගීය තුළ තියෙන ජීවිතය හොයාගෙන යන්න අපි මේ කතා කරන ගීත තුළ තියෙන ජනකවිය හොයාගෙන යන්න අපි සූදානම්. ඒ ගමනේදී මේ වැඩසටහන තවත් අර්ථවත් කරන්න අපි අද එකතු පහදු කරගත්තා. මේ වෙනකොට ඔබට නුහුරුණු පුරුදු කෙනෙක් නෙමෙයි එතුමා. නර්තන ශිල්පියෙක් නර්තන ගුරුවරයෙක් සම්ප්‍රදායික භූමියේ ඉඳගෙන සහ එතනින් එහා කියලා ප්‍රාසංගික වේදිකාවෙත් තමන්ගේ හරඹ පාන බොහොම දක්ෂ ප්‍රවීණ ශිල්පියෙක් වගේම ගුරුවරයෙක් වගේම සමාජයට මත සපයන්නෙක් සමාජ මතධාරියෙක් විදිහට අපිත් එක්ක අපේ ගුරුවරයෙක් විදිහට ඉන්න බොහොම ගෞරවණීයව පිළිගන්නවා අපි විරාජ් ජයවර්ධනයන් ඔබතුමාව අපි ආයුබෝවන් කළ අපේ ගුරුතුමා පිළිගන්නවා. ඒ වගේම සඳර කලා විශ්වවිද්‍යාලයේ මේ වෙනකොට අවසාන වසරේ තමන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරන මගේ මිත්‍රයා තාරක ගුණරත්න. ආයුබෝවන් තාරක. ආයුබෝවන්. අද මේ ගීත අපේ වැඩසටහන හරවත් කරන්නට වගේම රසවත් කරන්නට අපි එකතු කරගත්තා. අද සඳර කලා විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉන්න අපේ අංජලි බණ්ඩාර අපේ නැගණියව සහෝදරියව ආයුබෝවන් ඔබතුමිය. ගොඩක් දුර බැහැරින් ඉඳන් ඇවිල්ලා තියෙන්නේ මේ වැඩ කටයුත්ත වෙනුවෙන්ම ඔබතුමිය පිළිගන්නවා අපි බොහොම ගෞරවයෙන් යුතුව නැවතත්. කොහොමුණත් විරාජ් ගුරුතුමනි අපි අද පළවෙනි ගීතයේ විදිහට තෝරගෙන තියෙන ගීතය තමයි ඔය අපි මුලින් අනුවාදනය කරපු තේමා වාදනය කරපු ඔය ගීතය. මේ බොරළු යන්නේ පයිරේ දෙවෙන කියන ගීතය. මේ ගීතය ගායනා කරන්නේ ඇත්තටම දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මිය, දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය. ඒ වගේම සංගීතවත් කළේ රෝහණ වීරසිංහන් රුචිර පරණ විතාන කියන කවියා තමයි ගීත රචනා ශිල්පියා තමයි මේ ගීත රචනා කරන්නේ. මේ ගීතය තුළ තියෙනවා මේ දුන් හිඳ ඇල්ලාවට ජීවත් වෙන මිනිස්සුන්ගේ දුක වේදනාව මේ මිනිස්සුන්ගේ කම්කටොළු මේ හැම දෙයක්ම තියෙනවා. අපි ඒක ගැන කතා කරමු. ඒත් මට හිතෙනවා මේ ගීතය තුළ ඔබතුමාගේ මතය විමසන්ට මේ ගීතය තුලින් දෙයක් උකහාගෙන දැන් අද වෙනකොට උඟක් වෙලාවට අපි දකිනවා මේ පහුගිය කාලේ පුරාවටම අපිට දැකපු දෙයක් තමයි සහ මේ වෙනකොට සමාජ මාධ්‍ය හරහා සමාජයේ කතාබහක් ඇති වෙලා තියෙනවා මේ පරිසරය විනාශ කිරීම සහ පරිසරය ආරක්ෂා කිරීම ගැන. ජයමග නාලිකාවෙනුත් අපි උත්සාහ කරනවා හැම වෙලාවම අපේ සමාජයට වැඩදායි දෙයක් දෙන්න. එහෙම කරනකොට ඔබතුමා වගේ සම්පත්දායකයන් හරහා ඔබතුමා වගේ බ්‍රෑන්ඩ් හරහා ඒ වගේ දෙයක් එනකොට ඒ දේ වැඩිපුර සමාජයට යනවා කියන කාරණේ අපි විශ්වාස කරන නිසා. ඒ ගැන ඔබතුමාගේ මතය මම ඉස්සෙල්ලාම විමසන්න කැමතියි. ඔව් රහන් මෙහෙමයි. දැන් පරිසරය දැන් මේ ගීතය පාදක වෙන්නෙත් අර ඔබ කිව්ව ආකාරයට බොරළු වෙනෙන පයිරෙද වන මෙහෙස මදක් නිවා ගන්න කියලා මේ දැන් කවියා ලියපු වටපිටාවේ තියෙන්නේ දැන් ওই දුම්හිඳැල්ල ආශ්‍රිතව ඒ ප්‍රදේශයේ තිබුණ මේ කර්මාන්තයක් මූලික කරගෙන අපි කියලා හිතමුකෝ. නමුත් මේ කියන
සරල දිවිපෙවෙත මේ කියන මේ ජීවනෝපාය මාර්ගය නැත්නම් මේ පරිසරයෙන් ලබා ගන්නා බොහෝ ආහාර පාන ආදිය බොහොම වෙහෙස මහන්සියෙන් ලබා ගන්න ආහාර පාන ආදිය සංචාරකීන්ට එමත් නැත්නම් රටතොට බලන්න යන අපේ මැත්තන්ට මුදලට අලෙවි කරලා තමන්ගේ ජීවනෝපාය සරි කරගන්න බොහෝ දෙනෙක් ලංකාවේ ඉන්නවා. බොහොම කුඩා ව්‍යාපාරිකයෝ හැටියට තමයි ඒ ඇත්තෝ අපේ ලංකාවේ අපේම අවට මේ ජීවත් වෙන අපේ සමාජ ජීවත් වෙන අය. එතකොට දැන් මේ ඒ අයගෙන් මේ බඩු බාහිර ආදිය පාරිභෝගිකයන් හැටියට මිලදී ගන්න අයත් ඒවා අලෙවි කරන අයත් අපි මේ කතා කරන අපිත් හැමෝම ජීවත් වෙන්නේ පරිසරේ. එතකොට සත්තු ජීවත් වෙන්නෙත් පරිසරේ. එතකොට අපි පරිසරය කියන නමට වැඩිය මේ සබාදහමත් එක්කනේ අපි ජීවත් වෙන්නේ. නේද? ඒ සබාදහම ඇතුලේ අපිට අඳින්න පළඳින්න කොටු කරගත්ත, නිදාගන්න කොටු කරගත්ත අර අපිට හානි කරයි කියලා කියන වෙනත් සත්ව කොට්ටාශයන්ගෙන් ආරක්ෂා වෙන්න අවුවට වේලෙන්නේ නැති වෙන්න වැස්සර නොතෙමින් ඉන්න අපි කොටු කරගන්නවා අපිට වාසස්ථාන. ඒක දැන් තිරිසන් සතුන් ගත්තාම හැදිලා තියෙන සමහර අය හැදිලා තියෙන ගල් ගුහා ආශ්‍රිතව සමහර සතු හදනවා නේද? ඒ නිසා මිනිස්සු විදිහට අපි යම් යම් තාක්ෂණික මේවලම් හරි වෙන භෞතික වස්තු හරි භාවිතා කරලා අපි ගයක් හදනවා, නිවසක් හදනවා. ඒ කොහොම වෙතත් ඒත් අපි ජීවත් වෙන්නේ මේ පරිසරයේනේ. අපි අයිති පරිසරයටනේ. අපි හුස්ම ගන්නකොට ඒ හුස්ම ගේ ඇතුලේ තියෙන හුස්ම කියලා එකක් නැහැනේ. වායු සමීකරණය කරත් ඒ හුස්ම ගන්නෙත් පරිසරයෙන් එන වාතයනේ. නේද? ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා මේ කර්මාන්තය නැත්තම් මේ කියන දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොතින් තැඹිලි කුරුම්බා බුලත් විට එතකොට ඔය කියපු කොස් පොලොස් දෙල් මේ සියලුම දේවල් ස්වාභාවික පරිසරයෙන් ලබා ගන්න ආහාර පාන ආදී දේවල්. ඒතර මේ කර්මාන්ත කරන අය වගේම අර මං කියපු මේ අපි හැමෝමත් පරිසරයත් එක්කයි ජීවත් වෙන්නේ. එතකොට මං කියන්නේ දැන් සමහර දැන් පරිසර අපි මේ වර්තමානයේ දකින්න ලැබෙන පරිසරයට ආදරය කරනවද? පරිසරයෙන් ගහේ කොළ සල්ලි කොළ කියලා හිතාගෙන ඉන්නවද? ගහේ කඳ බැංකු කියලා හිතාගෙන ඉන්නවද කියලා අපිට ප්‍රශ්න තියෙනවා. නමුත් අර ඔකට ලස්සන කතාවක් තියෙනවා මේ මුහුණු පොතේ මාත් දැක්කේ ගසක් කතා කරයි. උඹලා අපි ගැන රචනා ලිව්වේ විභාග පාස් වෙන්න විතරයි. ගහක් කියන්නේ මේ. ඊට පස්සේ තවත් එකක් තිබුණා. ගහක් කපලා ඒකේ පොරවෙන් කපපු කැපුම තියෙනවා පැත්තකට ඉතුරු වෙලා. නමුත් ගහේ හේවණත් මේ පැත්තට වැටිලා තියෙනවා. ගහ කපන අය මහන්සි ටිකක් හේවණේ ඉඳලා ඉතුරු ටික කපමු. ඒ ගහේම හේවණේ ඉඳලා කියන්නේ. දැන් මෙහෙම එකක් මත වෙන්න පුළුවන්. දැන් ඇත්තටම ගස් කපන්න නැති වුණොත් වහලයක් ගහන්නේ කොහොමද? මේ අපි ඉඳගෙන ඉන්න පුටුවක් හදන්නේ කොහොමද කියලා කෙනෙක් ප්‍රශ්නයක් අහුවොත් ඇයි එතකොට මේ ගස් කපන්න එපා කියන්නේ කියලා. දැන් ඔය කියන දේවල් වලට ආදේශක තියෙනවා. මේ පුටුවකට වර්තමානයේ වෙනකොට තාරක ආදේශක තියෙනවා අපිට. නේද? වහලයක් ගහන්න ආදේශක තියෙනවා. සහය කියන්නේ තව යෝජනාවක් මේ යෝජනාවක් නෙමෙයි මේක කලින් ඉඳන් තිබිච්ච දෙයක්. සාමාන්‍යයෙන් අපි විශ්වාස කරන දෙයක් නේ. අතීතයේ හිටපු මිනිස්සු නිකන් කතාවට නෙමෙයි කියන්නේ එක ගහක් කපනවා නම් ගස් 10 හිටනවා කියලා. අතර මිනිස්සු එහෙම කරපු නිසා වන වගාව කියන එක සිද්ධ කරපු නිසා තමයි අද වෙනකොටත් අපිට මේ තරම් මේ තාක් කපන්න ගස් තියෙන්නෙත් අද වෙනකොට තියෙන්නෙත් ඒ නිසා. ඉතින් අපිට පුළුවන් නම් එහෙම ක්‍රියාමාර්ගයක් ගන්න. ඒක දීර්ඝකාලීන ක්‍රියාමාර්ගයක් වෙන්න පුළුවන්. අවම වශයෙන් එහෙම හරි දෙයක්. ඔව් ඒක තමයි. දැන් එහෙම වෙනවා කිව්වට ඊට සාපේක්ෂව වැඩිපුර වෙන්නේ ගස් කැපෙන එක. ඉතින් ඒ නිසා අර මං කිව්වේ මේ දැන් ආදේශක නැහැ ඔක්සිජන් නිපදවන්න. ස්වාභාවික ඔක්සිජන් නිපදවන්න ආදේශක නැහැ. වහල ගහන්න ලී වෙනුවට දේවල් තියෙනවා. ඉඳ ගන්න පුටු මේස වලට ඇඳ වලට තියෙනවා ලෑලි ලී වලට ආදේශක. නමුත් අපිට මේ ගන්න හුස්ම ටිකට ආදේශක කොහෙවත් නැහැ. මේ අනික මේ පෘථුවියේ වාසනාවට හම්බ වෙච්ච මේ සම්පත කෘතිමව කොයි විදිහකින් නිපදවනවා කියන එක වෙයි විද්‍යාත්මක වෙයි. නමුත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එහෙම වුණොත් ඔක්සිජන් වලට මිලක් නියම වෙනවා. මිලක් නියම වෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ අර දැන් ඔය මේ කතා කරන ගීතය ඇතුලේ තියෙන්නේ බොහොම අමාරුවෙන් දරිද්‍රතාවයෙන් තමාගේ ජීවනෝපාය සරි කරගන්න මිනිස්සුන්ගේ කෘතහස්තභාවය නැත්තම් හෘදයාංගම බව කියන එක තමයි මම හැම වෙලාවෙම අපේ මිනිස්සු ඇතුලේ තියෙන නිර්මාණාත්මක සිතුවිලි ගැන කතා කරනකොට ඒවා හරි මේ හෘදයාංගම විදිහට එළිනේ ඒ ඇත්ත.
ඒක ඇතුලේ හංගලා ගහපුවා එහෙමත් නැත්නම් ඒව ඇතුලේ ආටෝප නැහැ. ඒවා හෘදයාංගමයි. ඒ ඔය මිනිස්සු දැන් අපි හිතමුකෝ ඒ මං කියන්නේ ඒ වෙන් කරගත්ත මිනිස්සු කොට්ටාසයක් විදිහට මං සලකන්න කැමති නෑ. ඒ අපි. ඒ ඔබ. ඒ ඉන්නෙත් අපිමයි. නේද? ඉතින් ඒ නිසා ඒ අපි හැමෝම මේ ස්වාභාවික පරිසරයත් එක්ක ගහට පොත්ත වගේ. මේ පොත්ත ගැලෙව්වොත් ගහ මැරෙනවා, ගහ කැපුවත් ගහ මැරෙනවා, පොත්ත ගැලෙව්වත් ගහ මැරෙනවා. ඉතින් ඒ නිසා මේ කියන කර්මාන්තවල නියැලෙන මිනිස්සු පරිසරයට ආදරෙයි. කොස් ගෙඩියක් කඩාගත්තයි කඩා ගන්න තමන්ගේ ජීවනෝපාය විදිහට මේ පාරේ තොටේ මේ කොස් විකුණන ඇත්තෝ ඒ කොස් ගහ කපනවට කැමති නැහැ. මොකද ඒ විනාශ කරන්නේ ඒගොල්ලන්ගේ ජීවිතේ. එතනින් ලීයක් අරන් පුටුවක් හැදුවට ඒ පුටුවෙන් කන්න දෙන්න බෑ මිනිස්සුන්ට. හැබැයි කොස් ගහ කියන්නේ බත් ගහ. දෙල් ගහ කියලා කියන්නේ බත් වලට ආදේශකයක්. ඒ නිසා මං හිතන්නේ අපේ මහ පොළොවේ ජීවත් වෙන මහ පොළොවේ දේවල් වලින්ම තමන්ගේ ජීවනෝපාය හරීම දුක් මහන්සියෙන් හරි හම්බ කරගන්න කිසිවෙක් මේ පරිසරය විනාශ කරනවට කැමති නැහැ. හැබැයි ඒ වෙනුවට අර මං කිව්වේ ගස්වල කොළ සල්ලි කොළ කියලා හිතාගෙන ඉන්න, ගස්වල කඳන් මුදල් පොලිය වෙන බැංකු කියලා හිතාගෙන ඉන්න එක්තරා පන්තියක් ඉන්නවා. අපි නම නොකියයි කවුද කියලා. ඒගොල්ලෝ මේක ලංකාවට විතරක් තියෙන ප්‍රශ්නයක්. මං හිතන්නේ වෙන රටවල් වල මිනිස්සු මේ තරම්ම මේ විදිහට අපේ ස්වාභාවික වස්තුන් ගැන නිකම් කිසි නිකන් මේක මේ ඉල්ලමක් විදිහට දකින්නයි කියලා. ඉතින් මේ හරි ඛේදනීයයි. ඉතින් ඒ නිසා ඒ தત્ත්වය මගහැර ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. මේ හැකි විදිහට අපි කලාකාමී මිනිස්සු විදිහට අපිට පුළුවන් මේ වැඩසටහන කරා මෙවැනි මේ ගීත තෝරා ගැනීමම පරිසරය පිළිබඳව කතා කරන්න මිනිස්සුන් යොමු කිරීමක් නේ. ඉතින් ඒ නිසා මං හිතනවා කාලීන මාතෘකාවකට ගැලපෙන ගීතයක් තෝරගෙන තියෙනවා කියලා. පැහැදිලි. තාරක මේ දැන් මේ ගීතය තුළ අපි කතා කරනවානේ මේ දුම්හිඳ ඇල්ල සහ ඒ යවට ඉන්න මිනිස්සුන්ගේ දුක වේදනාව ගැන, ඒ පරිසරය ගැන මේ ගීතය තුළ කියවෙනවා. මේ අපේ ජනකවියත් තාරක දුම්හිඳ ඇල්ල ගැන ඒ වර්ණනා කරලා කවි ගායනා කරලා දෙනව නේද තාරක? ඔව් ගායනයක් තියෙනවා. ඒක කියලාම කතා කරමු. රංකෙඳීමෙන් බණ්ඩාරගේ උදුලි පුන් සඳමින් වැඩ ඉඳගෙන එකලි දුන් පියවිලිමින් මිනිගඟ සුදු වැලි තුන්හිඳ සුරිඳුට රංග මාඩලක කෙලි. තාරක දැන් කොළඹ පළාතට ආවට තාරකගේ උපංගම මේ නුවර ප්‍රදේශය හරි ලස්සන ප්‍රදේශය. නාවලපිටිය නේද? මේ කොහොමද පරිසරය ගැන තියෙන උනන්දුව සහ පරිසරය ගැන තියෙන මේ මතකය? ඇත්තටම කිව්වොත් මම ගොඩක් බොහෝ කාලයක් මම ගත කරේ කොළඹ. නමුත් මගේ ගම නාවලපිටියනුත් ටිකක් එහා ගම්පල පැත්තට වෙන්න උඩහෙන්තැන්න තමයි මගේ ඒ කියන්නේ උපංගම. මම ඉපදුනේ ගම්පල. එතකොට උඩහෙන්තැන්නේ ඔය මං මේ කතා කරනවා වගේ කොළපාට විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මම ඇත්තටම ඒක ඇසටත් සහනයක්. කොළ කියන්නේ හරි සහන, ඒ කියන්නේ සහනය දනවන පාටක්. ඒ පොඩි කාලේ ඒ දැකපු දේවල් දැන් මේ මෙහෙම පරිසරය ගැන අපි මේ කතා කරන දේවල් ගැන මතක් කරනකොට මට ඍජුවම මාව ගෙනියන්නේ මගේ ගමට. මොකද දැන් අද අපි කතා කරනවා මේ ගස් කපනවා. එතකොට මේවා විනාශ කරනවා. මේවා බිස්නස් එකක් වෙලා තියෙන්නේ. ගස් කැපුවට කවුරුත් මේවා වවන්නේ. ඒ කියන්නේ හදන්නේ, හිටවන්නේ. හැමෝම කරන්නේ කපල විකුණන එක විතරයි. නමුත් ඒ කාලෙත් ඇත්තටම අපේ ගමෙත් ගස් කැපුවා. හැබැයි ඒක කැලේට හානියක් වුණෙත් නැහැ, මනුස්සයට හානියක් වුණෙත් නැහැ, සතා සිව්පාවට හානියක් වුණෙත් නැහැ. ඒ හැම පැත්තම හිතලයි ඒ මිනිස්සු ඒ කාර්ය කරගෙන ගියේ. එතකොට දැන් වර්තමානය වෙනකොට මේකට දැන් අපි ඉස්සෙල්ලා කතා වුණා වගේ මේකට මුදලක් නියම වෙලා තියෙනවා. ඔය මුදල් කියන කාරණය මුලට ගෙනාවොත් ඕනම දෙයක හොඳ පැත්තට වඩා අනිත් පැත්තට තමයි වැඩිපුර පරිසරයෙන් කරන්න ඕන කාරණයක්. අනිවාර්යෙන්ම. ඒ කියන්නේ මම කියන්නේ නැහැ මුදල් අයින් කරන්න ඕන කියලා. හැම දෙයකම පැවැත්මට මුදල් ඍජුවම බලපානවා. මුදල් ඕනේ. නමුත්
අපි හිතනවා නම් අපිට මම මේ කියන්නේ එක ගහකින් අපිට රුපියල් 100ක් හම්බෙනවා කියලා හිතුවොත් එතකොට මම හිතනවා හරි මෙතන ගස් 10ක් තියෙනවා මෙතන මට රුපියල් 1000ක මුදලක් තියෙනවා අපි කවදාවත් හිතන්නේ මෙතන ගස් දෙකක් විතරක් කපාගෙන ඉතුරු ගස් 8 තිබ්බොත් පරිසරයේ රැකෙනවා තව මිනිස්සු හුස්ම ගන්නවා සත්තු හුස්ම ගන්නවා සත්තුන්ට ගෙවල් මේවා හෙවණ ලැබෙනවා ඒ දේවල් අපි හිතන්නේ වැඩිපුර හම්බෙන රුපියල් 800 ගැන තමයි අපි හිතන්නේ ඉතින් ඔය මානසිකත්වයෙන් තමයි මම හිතන විදිහට මේ පරිසරය විනාශ කරන පිරිස මේක කරන්නේ නැතුව මේ අපේ කෙනෙක් කියනවා නම් අපි මේවා මේ ඊටම මේ ඉක්මනින් මේවා මේ පොඩි නිකන් කැලේ වැඩි අපි මේවා කපන්නේ මෙතන මේ යම්කිසි ඉදිකිරීමක් කරන්න කියලා කියනවා නම් කැලේ කපන්න ඕනේ ඒ පරිසරයේ රැකෙන විදිහට ඉදිකිරීම කරන්න පුළුවන් ඒ සඳහා වෙනම ශාස්ත්‍රයක් දැන් තියෙනවා ඉතින් එහෙමනම් ඒ අර වියදමම හෝ ඊට වැඩිය හෝ අඩුව වියදම් කළා ඒ කාරණේ කරන්න පුළුවන්කම තියෙදි ඇයි මේවා කපන්නේ ඒ කියන්නේ පැහැදිලිවම මේක වෙලා තියෙන්නේ වාණිජමය අරමුණක් වෙන කිසිවක් නෙවෙයි කතා කරන සියලුම දෙනා මම මේ කියන්නේ වාණිජමය අරමුණ නිසා තමයි මේ කැලේ කපන්නේ ඒකෙන් බේරෙන්න ගහක් දෙකක් වවනවා වගේ පෙන්වන්න පුළුවන් වවන්නේ නැහැ වවනවා නම් කියන්නෙත් නැහැ මම මුහුණු පොතේ දැකපු පොඩි ඡායාරූපයක තිබුණා එක අඹුසැමි යුවලක් එයාලා කරලා තියෙන්නේ අවුරුදු 25 දී හෝ 27 දී මට හරියට ඒ වයස මතක නැහැ ඒ සම්පූර්ණ එයාලා හිටපු අක්කර ගානකම පැල හිටවලා ඊට පස්සේ එවකට ගත්ත ඡායාරූපයක් සහ මෑතකදී දාලා තියෙන ඒ ඡායාරූපයක් මම හිතන්නේ අවුරුදු 20ක් හෝ 15ක අවුරුදු පරතරයක් තියෙනවා මේ කාර්යයේ කලින් ගන්නකොට කඳු තියෙන තැන්වල මඩ පාට විතරයි තියෙන්නේ වර්තමාන ඡායාරූපයේ මඩ පාටක් පේන්නේ නැහැ කොළ පාට විතරයි තියෙන්නේ මට මැවිලා පේනවා කියනකොට ඒ වගේ දේවල් දකින්නකොට අපි ඒ කියන්නේ තාරුණ්‍ය විදිහට අපි කැමති නැත්තටම අපි කැමති අපි කවදාවත් කැමති නැහැනේ හිතන්නකො අපි විවේකයක් ගන්න එහෙම නැත්නම් අපි මේ අර හිතේ තියෙන දුකක් රිලීස් කරගන්න එහෙම නැත්නම් නිදහස් කරගන්න අපි කවදාවත් බිල්ඩිමක් ඇතුළට යන්නේ නැහැ අපි යන්නේ අපිට ඇස පිනවන්න පුළුවන් තැනකට අපිට නිදහස දැනෙන තැනකට නිදහස දැනෙන්නේ නැහැනේ බිල්ඩිමක් ඇතුළේ හිර වුණාම එහෙම නැත්නම් කොටුවකට දාපුවාම කොයි මිනිස්සයාවත් නිදහස් නැහැනේ ඒ වගේ තමයි අපිට මේ දේවල් රැකෙන්න නම් අපිම තමයි ඒක කරන්න ඕන අපිට කියන්න බෑ මේ අපි කොහොම හරි උත්සාහ කරනවා මේක කරන්න අපිත් මේ බලාගෙන ඉන්නේ ඔයාලා කරනකම් ඔයාලා කරන්න පටන් ගන්න අපි කොහොම හරි අපේ සහයෝගය දෙන්නම් කියනවට වඩා මගේ නම් අදහස අපි මේක අපේ ගෙදරින් කරන්න ඕන අපි හිටවන්න ඕන අඩුම ගානේ ගෙදරක ලොකුවට වැවෙන ගස් දැන් මෙතුමා කිව්වා වගේ කොස් ගහක් වවන්න බැරි නෑනේ කොස් ගහක් හදන්න බැරි නෑනේ කල් යනවා මං කියන්නේ මේ අපිට මේ අද හිටවලා හෙට කොස් කන්න නෙවෙයි අපේ පසු පරම්පරාවකට මේකේ මේ බවභෝග ලබා ගැනීමේ වාසනාව තියෙනවා ඒ දේ ගැන හිතලා හරි අඩු ගානේ කියන්නේ රට ගැන හිතන්න ඕනේ නැහැ තමන්ගේ පවුල ගැන හිතලා හරි ගහක් වවනවා නම් සුළුවට හරි ওই කාරණාව මං හිතනවා අපිටම රකින්න පුළුවන් කියලා හැදිරි මට අපු ප්‍රශ්නේ තමයි අපි ගමුකෝ තාරක එක පරම්පරාවක් අපේ ගුරුතුමා තව පරම්පරාවක් මේ පරම්පරා දෙකක්ම මේ එකම කාරණය කියනවා ආරක්ෂා කරගත යුතුයි මේ වනාන්තර කියන තැන ඉන්නවා ප්‍රශ්නේ තියෙන්නේ කවුද මේ විනාශ කරන්නේ අපි හැමෝම දන්නවා විනාශ කරන්නේ කවුද කියලා නමුත් ඒ දේවල් නවතින්නේ නැහැ කියන කාරණේ හරි දුකක් තාරකාර කියපු විදිහට මට පෞද්ගලික සතුටක් ආවා ඇත්තටම අපේ ගෙදර කොස්කස් තියෙන ගස් වලින් පුංචි කොස් පැලෙනකොට මම තැන් වල ඒවා හිටවනවා කවදා හරි දවසක ওই තාරක කීප තැනම තමයි මම ඉන්නේ කවදාවත් මට ගෙඩි කන්න නෙමෙයි අඩුම තරමේ මට වඩා ඒ ගස් උස ගිහිල්ලා මම කවදා හරි මැරෙන්න කලින් ඒ ගහක හෙවණක ඉන්නකොට මම එදා මේ දේ කරපු නිසානේ මම අද මේ හෙවණ ඉන්නේ කියන දේ මට දැනේ මේ හැමෝම මේ මොමන්ට් එකේ තියෙන කාරණේ මට හිතෙනවා හරි අපි අංජලි නංගිගේ හඬෙන් අපි අහමු අපේ දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ගායනා කරපු රෝහණ වීරසිංහයන් සංගීතවත් කරපු රචනා මේ රුචිර පරණ විධානයන් රචනා කරපු බොරළු වෙනන පයිරද වෙන කියන ගීතය අපේ අංජලි නංගිගේ හඬෙන්
දැන් ඔය ගීතය තුළ ගුරුතුම අපි කතා කරන්න මේ තුන්හිදැල්ල අවට ජීවත්වන මිනිස්සු මිනිස්සු මේ හඳුම් කපනවා එතකොට දර කඩන්ඩ කැලේට යනවා මිනිසුන් තම සෞසද වගේ දේවල්වා ගන්න දුන්හිද ඇල්ලාවට මේ වනාන්තරයට යනවා එමනු සබයි අපි අර කතා කර විදිර වනාන්තරයට අහිතක් කරන්න නෑ මේ කරදරයක් කරන විනාසයක් සිද්ධ කරන නෑ කොමනත් ඔය ගීතය තුළ තියෙන ප්‍රධාන කාරණය තම ඒ අවට මිනිස්සු තින දුක වේදනාව කියන කාරණ මේ කාරණය හොඳින්ම දකින්න පුළුවන් අසෝක හඳගමයන් මේ විදසමසි අනු තුනේ විතර අනුව දසකේදී නිර්මාණය කරනවා දුන්හිද අදර කියන මේ ටිලිනාට එතුමගේ මහිතන දෙවන ටිල්නාට අධ්‍යක්ෂණයක ඒ ටිල්නාට්‍ය තුළ අපිට දකගන්න පුළුවන් පුළුවන් හොයාකට බලන්ට මිනිස්සුන්ගේ දුන්හිද අදර ඉන්න ඒ ඇල්ල අවට ඉන්න මිනිස්සුන්ගේ දුක වේදනා මිනිස්සුක සමාජ තත්වය මොකක් දේ කාරණ අපිට දකින්න පුළුවන් හොනත් මට එකත් එක දැනිච දෙයක් තමයි ඒ මිනිස්සු විතරක්ම හුඟක් කලට අපේ ලංකාව තුළ ජීවත්වෙච්ච බහුතරයක් මිනිස්සු විවිධ රැකිරක්ෂායක විවිධ ප්‍රදේශවල ඉන්න මිනිස්සු විවිධ විදිහට දුකට පත් වෙලා තියෙනවා. එතකොට මේ මිනිස්සු දුකට කවි කියලා තියෙනවා. එහෙම කියපු කවියක් අපිට හමුුණා නේද තාරක මේ පතල් රස්සාවේ ඉන්න තරුණේ ගැටයෙක් තමන්ගේ බිරිඳ ගැන කියලා තමන්ගේ මේ මස්සිනාට යවපු කවියක් කියපු කවියක් අපිට හම්බුණා නේද තාරක? දොස් කියයි මේ පත දුටුවම ඉස්තිරි තිස් පැයක් ගෙවිලා මගේ ඇඟට බැරි හිස්නතින් ගමට යන්නත් නැත දහිරි මස්සිනේ නුඹට බාරයි සහෝදරී දොස් කියයි මේ පත දුටුවාම ස්තිරී 35ක් ගෙවිලමාගේ ඇඟට බැරි මේ මට හම්බෙන බොහොම පුංචි සොච්චම් පඩිය දැක්කට පස්සේ ස්තිරී මගේ බිරිඳ මට දොස් කියනවා 35ක් ගෙවිලත් මගේ ඇඟට තාම හරියට ශක්තියක් නැහැ මේ වැඩ කරලා දවසේ වැඩි කාලයක් වැඩ කරලා මගේ ඇඟට කිසි ශක්තියක් නැහැ තවදුරටත් වැඩ කරන්න හිස් අතින් එහෙම කරලා මේ වැඩ කරන්නේ නැතුව හිස් අතින් පඩියක් ගන්න නැතුව මුදලක් අතර ගන්න නැතුව ගෙදර යන්නත් බෑ එතනත් ප්‍රශ්නයක් ඇති වෙනවා මස්සිනේ උඹට බාරයි සහෝදරී තමන්ගේ බිරිඳගේ එක කුසුපන් අයියට කියනවා එහෙම නැත්නම් සහෝදරයට කියනවා එයාගේ සහෝදරිය ආපහු එයා තියාගන්න මට එයාව බලා ගන්න විදිහක් නැහැ මේ කවියත් එක්ක මට දැනෙච්ච දෙයක් තමයි ඔබතුමාගෙන් අහන්න මේ කවිය ඔබතුමාට කියවීමක් තියෙනවද මේ කියන අබුසම්බි සම්බන්ධතාවය මේ අපේ රටේ තියෙන මේ කවිය තුළ තියෙනම තුළම තියෙන ආර්ථික රටාව තාමත් අපේ රටේ තියෙනවද කියලා මට වෙලාවකට හිතෙනවා මෙහෙම දුක් විඳින මිනිස්සු තාමත් ඉන්නවද කියලා මට හිතෙනවා දැන් මේ අර මං ඉස්සල්ලත් කිව්වේ අපි හැමෝම මේ ලෝකෙට ඉපදෙන්නේ මේ මුකුත් අරගෙන නෙවෙයි. අපි හිස් අතින් එන්නේ. හිස් අතින් ගියොත් තමයි යනකොට ඒ කියන්නේ මං කියන්නේ යනකොට අපි මේ නිදන උඩුකුරුව නිදන මේ පෙට්ටිය නෙවෙයි. නමුත් හිස් අතින් එන කෙනා හිස් අතින් ගියොත් එයා තමයි ජීවිතයේ අසමත්. හිස් අතින් එන කෙනා එකතු කරගෙන මතු පරපුරකට දීලා සදාතනික දහම විදියට හිස් අතින් යන එක කමක් නැහැ. හිස්ව ඇවිල්ලා හිස්වම ගියොත් ඒ දෙවනි එකේ හිස්ව කියලා කියන්නේ අතේ මුකුත් නැති කියන එක නෙවෙයි. ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ හිස් බවින් පිරීතියෙද්දිම නැතුව ගියොත් තමයි එතන ප්‍රශ්න. ඒ නිසා මෙන්න මේ හිස්ව ඉපදෙන හිස් අතින් ඉපදෙන අපි හිස් නොවි පිරුණු මිනිසුන් විදිහට ජීවත් වෙනකොට Tamanට කොයිතරම් දුරට ඒක සාක්ෂාත් කරගන්නවාද ඒකට අපි කොයිතරම් දුරට උනන්දු වෙනවද ඒක අපිට කොයිතරම් දුරට ලබා ගන්න පුළුවන්ද කියන කාරණා මත තමයි ඔය දුක් විඳිනවා අය සැප විඳිනවා අය ඇතිය නැතිය කියන පරතර හැම එකක්ම හැදෙන්නේ. ඒකට පෞද්ගලිකව තනි පුද්ගලයෙකුගේ
සිතුවිලි හෝ ඔහුගේ හැසිරීම් හෝ ඔහු ජීවනෝපාය සඳහා කරන දේවල් නෙමෙයි 100%ක් ඒකම නෙවෙයි. පාරිසරික සාධක බලපානවා, භූගෝලීය වශයෙන් සාධක බලපානවා. පාරිසරික සාධක කියලා මං කිව්වේ වටේ පිටේ ජීවත් වෙන, එයා වටේ ජීවත් වෙන මිනිස්සු වෙන්න පුළුවන්. යම් පුද්ගලයෙක්ගේ රටක නීතියක් වෙන්න පුළුවන්. පාලන තන්ත්‍රය නීතිය තිබුණාටම පාලන තන්ත්‍ර පොත්වල තිබුණාටම මේවා ක්‍රියාත්මක වෙන දේවල් අනුව වෙන්න පුළුවන්. ඒ සියලුම දේ අනුව අර මං කියපු තනි මිනිස්සෙක් දුක් විඳිනවද සැප විඳිනවද කියන එක තීරණය වෙනවා. හැබැයි ඕක ලෝකේ බොහෝ රටවල් වල මේ තත්ත්වය ඇතුලේ දුක් විඳින මිනිස්සුයි සැප විඳින මිනිස්සුයි කියලා දෙකොට්ටාසයක් නැහැ. හැමෝම ජීවිතේ විඳිනවා. දැන් අපේ ලංකාවේ ආසියාවේ රට අපි කතා කරමුකෝ මේ අපේ රට ගැන විතරක්. අපිට හැම වෙලාවෙම අර රටත් එහෙමයි මේ රටත් එහෙමනම් එහෙම වුණාද කොහොමද? දැන් අපිට අහන්න තියෙන්නෙම පහුගිය කාලේ ඉතින් මේක මෙහෙම වුණා. ඒ හින්දා අපිත් කරාට කමක් නෑ කියලා ඒවනේ තියෙන්නේ. මං ඒ නිසාම කියනවා අපි වෙන රටවල් ගැන කතා නොකර මේක පුංචි ශ්‍රී ලංකාව මේ ඉන්දියන් සාගරේ මුතු වැටේනේ. දැන් ඒක මුලට අයන්නක් ඇවිල්ලා තියෙනවා. දැන් මුතු වැටේ අමුතු වෙලා තියෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් මම කියන්නේ අපිට පුළුවන් මේ රට කල්පනාකරණය කරගෙන මේ තියෙන ඔය අපි කතා කරන පරිසර පද්ධතිය හරහාම මේ රට ගොඩ ගන්න පුළුවන්. එතකොට ඒකට එහෙම වුණොත් ඔය කියන දුක් විඳින මිනිස්සු කියන જાතියක් නේ. අපි හැමෝම එකට ජීවිතේ විඳින මිනිස්සු. දැන් බලපුවාම දුක් විඳින මිනිස්සු කියලා අපි අදහස් කරන්නේම ඔය ගහක ගෙඩියක් කඩාගෙන විකුණන, බුලත් පිටක් විකුණන, එහෙමත් නැත්නම් වෙන මොකක් කර ස්වාභාවික ඔය කියන පොඩි එදිනදා ස්වයං රැකියාවල් කරන අය දුක් විඳිනවා. ලොකු කම්පැනි වල වැඩ කරන කාර් බාර් අරගෙන හොඳ වැටුපක් සහිතව මං කියන්නේ ලංකාවට සංකා විදින ආර්ථික මට්ටමට හොඳ වැටුපක් අරගෙන ඉන්න අය සැප විඳිනවා නෑ. ඒගොල්ලෝ දුක් විඳිනවා. ඒ අයගේ ජීවන තතු විමසලා බැලුවොත් ඒගොල්ලෝ දුක් විඳිනවා, මේගොල්ලෝ දුක් විඳිනවා. සමහර වෙලාවට අර පොඩි මිනිහට වඩා අපි ලොකුයි සහ පොඩි කියන සම්මතය දුන්න කතා කරොත් එහෙම අර අපි පොඩි කියලා සම්මත මිනිහ මිනිස්සුන්ට වඩා වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් ලොකුයි කියලා සම්මත කෙනාට තියෙනවා. අර පුද්ගලයාට මං හැම වෙලාවෙම කියන්නේ ඒ අපිම තමයි. ඒ අපිමයි. එතකොට ඒ පහළ ස්තරය අපි කියන්නේ මහ පොළොවේ ජීවත් වෙන සාමාන්‍ය පාන්තික මේ පවුලක ලොකු බලාපොරොත්තු තියෙනවා. හැබැයි ඒගොල්ලෝ ඒවා මේ ලංකාව ඇතුලේ කවදාවත් ඉටු කරගන්න බැරි නිසා ඒවා ඒගොල්ලෝ හිතෙන් අමතක කරලා තියෙනවා. ඒ නිසාම අපේ අනාගත දරු පරම්පරාවකට තාරක අධ්‍යාපනය කියන එක හීනයක්. ඒ නිසා මේගොල්ලෝ ඒවා සමහර වෙලාවට අත්හරිනවා. ඒ නිසා තියෙන්නේ අපි අද රැයට කන්නේ කොහොමද? අද රැයට කාපුවම කල්පනා කරනවා හෙට උදේට කන්නේ කොහොමද? එච්චරයි ප්‍රශ්නෙට තියෙන්නේ. ඇඳුමක් ගන්න සමහර වෙලාවට අපි හිතමු අලුත් අවුරුද්දට විතරක්ම ඇඳුමක් ගන්න වැඩි හිටියෝ දරුවෝ ඉන්න පුළුවන් මේ ලංකාවේ. හැබැයි අපේ මේ රට මේ මව්බිම එහෙම වෙන්න ඕන රටක් නෙමෙයි. ඔය හැම එකකටම මේ පරිසරය සමතුලිත කිරීමේ වගකීම සහ ඒ පරිසරය සමතුලිත කිරීම හරහා ඒකේ ක්‍රියාත්මක වෙන මහ පොළොවේ නීතියක් තියෙනවා. ඒ මහ පොළොවේ නීතිය ලියපු තැනක් තියෙනවා. මේවා සමානව බෙදිලා ගියොත් මේ මහ පොළොවත් ජීවත් වෙන මිනිස්සුත් ජීවිතේ විඳී දැන් තියෙන්නේ හැමෝම එකතු වෙලා ජීවිතය විඳවන. අපි හදාගත්ත පොඩි සහ ලොකු කියන දෙපාර්ශවයේම ඒ අයට ආවේනික තත්වයෙන් ජීවිතය විඳවනවා. විඳින ප්‍රමාණය හරීම අල්පයි. සමහරු ජීවිතේ විඳිනවා මේක අත්තරලා වෙන තැන් වලට වෙන මුහුදෙන් එහාට ගිහිල්ලා ජීවිතේ විඳිනවා. ඒක ඒගොල්ලන්ගේ වාග්යයකට වැඩිය ඒ කියන රටවල් වල සමානාත්මතාවය නිසා ඒ හදාගත්ත සංස්කෘතිය. අපේ රටවල් ඊට වැඩිය මේ රට මං කියන්නේ මේ මව්බිම මේ පිම්බිම ඊට වැඩිය හොඳ තත්වයකට ගේන්න පුළුවන්. අවශ්‍ය කරන්නේ එකිනෙකාට එකිනෙකා වගේම මේ ගහෙන් වැටෙන කොළයකටත් මේ අපේම දේවල් මේ අපි මේවට පණ තියෙනවා කියන සිතුවිල්ල විතරයි. ඒ සිතුවිල්ල වෙනස් කරගන්න ඒක මම වේවා තාරක වේවා රෙහාන් වේවා අපි නෙමෙයි වෙනස් කරගත යුත්තේ. මේක පාලනය කරන මේක අපි කියන්නේ මේක පදවන මේක නිවැරදි දිශානතියකට ගෙන යන ඇත්තෝ එහෙම හිතනවා නම් පෞද්ගලිකව මේ රට හදන්න පුළුවන් සහ ඔය කියන පරිසරය අපිට සුන්දර කරගන්න පුළුවන්. හැබැයි වැදගත් කරුණු ගණනාවක් ඔබතුමා මතක් කරේ. ඔබතුමා හොඳ කාරණාවක් මතක් කරනවා මේ රටේ ජීවත් වෙන්න බෑ
බොහොම සැප සම්පත්තියෙන් යුතුව සතුටෙන් මේ රටේ ජීවත් වෙන්න බැහැ කියලා හිතාගෙන සතුට හොයාගෙන මේ රටෙන් එළියට යන පිරිසක් ඉන්නවා. හැබැයි ඒ පිරිස හරියට නිකන් කබලෙන් ලිපට වැටෙනවා වගේ ඊටත් වඩා ප්‍රශ්න ගණනාවක පැටලෙනවා කියන කාරණේ මට දැනෙනවා. අපේ අම්මලා ගණනාවක් තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැප කරලා රටෙන් එළියට ගිහිල්ලා සමහරලාට ඒ ආපහු එන්නේ අම්මගේ මලකඳ වෙන්න පුළුවන් පෙට්ටියක තමයි ආපහු එන්නේ. ඒ කාරණේ අපිට දකින්න මට ඒ කාරණේ මතක් වුණේ මේ අපි ඊළඟට තෝරගෙන තියෙන ගීතයත් එක දුනුකෙයියා මලක් වගේ කියන ගීතය තමයි අපි ඊළඟට තෝරගෙන තියෙන ගායනා කරන්නට. සුජාතා අත්තනායක මහත්මිය තමයි මේ ගීතය ගායනා කරන්නේ. ඒ වගේම වී හේමපාල පෙරේරා කියන අපේ බොහොම අතිදක්ෂ සංගීතවේදියාණන් තමයි මේ ගීතය සංගීතවත් කරන්නේ. හේම සිරිද අල්විස් කියන අපේ රචනය ශිල්පියා තමයි කලාකාමියා තමයි මේ ගීතය රචනා කරන්නේ. කොහොමවත් අර මම කියපු කාරණේත් එක්ක මේ රටෙන් එළියට යන අම්මලා ගැන අපිට කතා කරන්න පොඩි ඉඩක් තියමින් ඒ කතාබහට යන්න කලින් මේ තාරක අපි මේ අයියා කෙනෙක් තමන්ගේ මල්ලිට තමන්ගේ අම්මා ගැන කියපු කවියක් අපිට ගායනා කරන්න පුළුවන් නම් මෙන්න මේ විදිහට නේද? මල්ලියේ ඔහොම නොකියන් අපේ අම්මාට දෙතනේ කිරි දුන්නෙත් අපි දෙන්නාට තියෙන දෙයක් දුන්නෙත් අපි දෙන්නාට බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට. කියන්නේ මේ විදිහට මල්ලි අම්මට ප්‍රශ්න ඇති කරනවා ඇති. ඒ නිසා එහෙම කියන්න ඇති. කොහොමවත් අර කාරණාටම වෘදුමනේ. තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ රටෙන් එළියට යන අම්මලා ආපහු වෙන්නේ හුඟක් වෙලාවට පෙට්ටි දෙනකින් තමයි ආපහු වෙන්නේ. ඔය හැම එකක්ම දැන් අපි බුදුදහමට අනුව විග්‍රහ කරගත්තොත් රහන් මේක සංසාරයේ චක්‍රයක්. මෙතනින් පටන් ගත්තොත් ආයෙත් මෙතනටම එනවා. බුද්ධ දර්ශනයට අනුව මම කියන්නේ මේ ආගමට නෙවෙයි. බෞද්ධ ආගම වෙනයි බුද්ධ දර්ශනය වෙනයි. බුදු දර්ශනයට අනුව බුද්ධ දේශනාවේ තියෙන බුද්ධ දර්ශනයට අනුව අපි මේ චක්‍රයෙන් අයින් වෙන්න ඕනේ. නමුත් මම කියන්නේ එතනට යන එක කතාවක් නෙවෙයි මම මේ කියන්නේ. ඔය කතාවත් අපි ආයිත් එනවා ඔය ඇයි මේ පිටට යන්නේ? මේ ඇයි මේ රටේ ඉඳලා අපේ අම්මලා වේවා සහෝදරියෝ වේවා කවුරු හෝ ඇයි රටෙන් පිටට යන්නේ? අර කියපු චක්‍රය තුල පාලකයෝ පාලිතයෝ සහ මේ සියලු දෙනා සමතුලිතව මේක රැගෙන පදවන නිවැරදි දිශානතියේ පදවන්නේ නැති නිසා. ඉතින් එතකොට ඒ අයට දැන් අර අපි අර මුලින් හඳුන්නේ අර දුක් විඳින මිනිස්සු කියලා. මං කිව්වේ මහ පොළොවේ ජීවත් වෙන මිනිස්සු. ඒ මිනිස්සුන්ට දැන් ඇයි මේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරගන්න ක්‍රමයක් හදන්න අපිට බැරිද? එතකොට මේ මිනිස්සුන්ට බලාපොරොත්තු කියලා දෙයක් නැද්ද? මං කියන්නේ අපිත් කාලයක් ඒ ගොඩේ හිටියා. දැන් කුමන හෝ ආකාරයකට මගක් පෑදිලා අපි යම් තාක් දුරකට ඇවිල්ලා තියෙනවා යම් දුරක්. නමුත් මහන්සියෙන් අපේ මහන්සියෙන් නමුත් ඔය කියන බොහෝ දෙනාට අපේ ගම්වල ජීවත් වෙන මේ නගරාශ්‍රිත නගරද ගම්ද කියලා නෑ හැම තැනම එහෙම බොහොම මේ අසරණ වෙච්ච අපේම මිනිස්සු ඉන්නවා. ඉතින් මේ මිනිස්සුන්ට වෙන මගක් නැතිකොට තමයි ඔය අවසාන ක්‍රියාමාර්ගය ගන්න. ඉතින් ඒ தത്വෙට අපි පත් කරනවද නැද්ද? පත් වෙලා තියෙනවා. නමුත් ඉතින් ඒක තවදුරටත් එහෙම වෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. එතකොට තමයි අර අම්මා කියන සංකල්පයේ පොඩි සෙලවීම් ටිකක් වෙනවා. ඒ අම්මා කියන සංකල්පය අපි මේ බුදුන් වහන්සේ හා සමානවම පැත්තකින් නිතියන්නේ. එතකොට අම්මා කියන සංකල්පය සෙලවෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රතිරූපයේ යම් දෙදරීම් වෙන්න පටන් ගන්නෙත් ප්‍රශ්නයනොත් ආයිත් අර චක්‍රයමයි බලපාන. අම්මා හැම උනේ ඇයි? දැන් හරි ලස්සන කවියක් මට මතක් වුණා. අපි මේ එක්තරා වැඩසටහනකට ගිය වෙලාවේ මේ මාත්‍රා ප්‍රාසංගික ජනමියසෙත් එක්ක එක දරුවෙක් කවියක් එක ගුරුතුමියක් කවියක් කියලා ගෙනත් දුන්නා. ඒ ගුරුතුමිය පත්වීම ගත්ත මුල් කාලෙදී ඒ පාසලේ මේ අම්මා ගැන ලියලා කවියක් ගෙන්න කියපුවාම ගුරුතුමිය සිංහල ගුරුතුමියක් එතුමියට ලියලා දුන්න කවිය එක දරුවෙක් අපිට ගෙනල්ලා පෙන්වුවා. ඒකේ තියෙන්නේ ඉරිදා උදේ අපේ මිදුලේ කවුද ගියා සඳුදා උදේ වැහි වැහැලා දෝර ගියා පුවක් මලේ ඇට ගානට කඳුළු ගියා අපේ අම්මා වෙන ගමකට දීග ගියා. මේ දියණියක් ලියන්නේ මේ කවිය.
එතකොට සාමාන්‍යයෙන් අපිට අම්මා කෙනෙක් ගැන අහන්න දකින්න හිතන්න බැරි කවියක් නේද? එතකොට මේ ගීතය ඇතුලේ තියෙන්නේ අම්මා කෙනෙක්ව තව දියණියක් වේවා පුතෙක් වේවා දකින්න විදිහනේ. එතකොට මම මේ මතක් කරන්නේ ඕනම කෙනෙකුට මම ඉස්සලත් කිව්වේ සාපේක්ෂයි. මට මගේ අම්මා ගැන දකින්න විදිහ, ඔබට ඔබේ මව් ගැන දකින්න විදිහ, ඔබ ලබන ඒ කවුරු හෝ ලබන අත්දැකීම් එක්ක සමානුපාතික වෙනවා. එතකොට අර කියපු කවියේදී අපිට හිතා ගන්න පුළුවන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉරිදා උදේ අපේ මුදුලේ කවුද ගියා? සඳුදා උදේ වැහි වැහැලා දෝර ගියා. මේ සංකේතයක්. ඒ දරුවා ලියන්නේ වැහි වැහැලා දෝර ගියා කියන එක සංකේතයක්. පුවක් මලේ යට ගානට කඳුළු ගියා. ගන්න තියෙන හරි නිර්මාණශීලී උදාහරණයක්. පුවක් මලේ යට ගානට කඳුළු ගියා. අපේ අම්මා වෙන ගමකට දීගලියයි. නේද? එතකොට දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැස්සා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ පායන තුරු හිටිපියවර සිටියා ඔබ අම්මේ. නේද? එතකොට ඒත් වෙන අම්මා කෙනෙක්ගේ නැත්තම් ඒ දරුවෙක් තමන්ගේ අම්මත් එක්ක ජීවිතේ ලැබපු අත්දැකීම් වලදී අම්මා මුහුණ දුන්න ආකාරය කියන්නේ. මේ වෙන එකක්. මේ අපි තෝරගෙන තියෙන ගීතේ තව එකක්. හැබැයි මම විශ්වාස කරනවා මේ සියලුම දේවල් වෙනස් කරන්නට පුළුවන් මේ බොහොම අඩු වර්ග කිලෝමීටර් ප්‍රමාණයක් තියෙන මේ පුංචි රට තුල මේක කරන්න බැරි නෑ. හැමෝටම සමානව දුක සැප කියන දේ බෙදිලා ජීවිතේ මේ ලැබලා තියෙන කෙටි වසර ගාණක් වෙන්න පුළුවන්, දවස් දෙකක් වෙන්න පුළුවන්, හෙට වෙනකොට නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාලය තුල ජීවිතය ලබලා විඳලා අපි මෙරලා යනවා ඇරෙන්න වෙන කළ යුතු දෙයක් නෑ. හැබැයි ඒක කරන්න පුළුවන්, නොකරන එකයි ප්‍රශ්නේ. එහෙම වුණොත් හැමෝටම අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය අල්ලපු ගෙදර කෙනා එකම ආදරයෙන් දැනේවි, එකම විදිහට ආශ්‍රය කරන්න පුළුවන් වේවි. පරිසරය මේ රට අපි සුන්දර වේවි. හොඳ පැහැදිලි කිරීමක්. අම්මා කියන සංකල්පය සහ දුනුකෙයියා මලක් වගේ කියන ගීතය මේ ගීතයට මම හිතනවා කිසිම වැඩසටහනක මේ විදිහේ ටිකක් වෙනස් විදිහේ අදහසක්, වෙනස් විදිහේ සංකල්පයක් මීට කලින් ඇවිල්ලා නැතුව ඇති කියලා මට හිතෙනවා. මට තියෙන මගේ පුංචි වයසත් කියන්නේ මම ඔබතුමාට සාපේක්ෂව මම ගොඩක් පොඩි කෙනෙක් නේ අත්දැකීම් ඇති. මගේ අත්දැකීම් එක්ක මම දැකලා තියෙන දේවල් එක්ක හරි වෙනස් සංකල්පයක්, වෙනස් අදහසක්. ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට ඒ අදහසට, ඒ දැනුමට. හොඳයි. අම්මා ගැන කතා කරපු නිසා අපේ ජන කවිය තුළ අම්මා ගැන ලියවිච්ච ජන ගායනාවන් ගණනාවක් තියෙනවා. තාරක ඉන්න නිසා තාරකගේ හඬින් අම්මා ගැන තව ජන ගායනාවක් අහලා ඒත් එක්කම අපි අංජලි නංගිගේ හඬින් දුනුකෙයියා මලක් වගේ කියන ගීතය අහමු. මේ ගීතය ගායනා කරන්නේ සුජාතා අත්තනායක මහත්මිය, වගේම සංගීතය වී හේම්පාල පෙරේරා මහත්මයා. රචනා කරේ හේමසිරිද අල්විස් කියන රචනා ශිල්පියා මේ ගීතය රචනා කරා. අද අංජලි නංගි ගායනා කරනවා. ඊට කලින් තාරකගේ ගායනාවට ගිහිල්ලා අපි එහෙම අංජලි නංගිගේ හඬින් මේ ගීතය අහමු. උඩින් යන්ට රන් තැටියක් ලැබියන් බිමින් යන්ට මුතු කුඩයක් ලැබියන් තනියම යන කලට පිරිවර ලැබියන් අපේ අම්මා ජාතිත් මට ලැබියන් දුනුකෙයියා
මම හිතන්නේ නෑ ආපහු කවදාවත් එතුමිය වගේ ඒ වගේ හඬක් ඒ වගේ හැකියාවකින් පිරිපුන් කෙනෙක් ආපහු බිහි වෙයි කියලා. නිසා එතුමියගේ ගීතන් ගායනා කරනවා කියන කාරණේ ටිකක් අපහසු කාරණයක්. ඉතින් ඒ අභියෝගයේ ජයගත්තා කියලා මට හිතෙනවා අංජලි නංගි. අතරම හරිම රහයි හරිම දක්ෂ විදිහට ගායනා කරලා ඔබතුමිට බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි ඊළඟට තෝරගත්ත ගීතය තමයි අපේ මාලනී බුලත් සිංහල මහත්මිය ගායනා කරන ඔස්ටින් මුණසිංහයන් සංගීතවත් කරපු ප්‍රේමකීර්තිද අල්විස් මහත්මයා රචනා කරපු මා එක්කලා අමනාප වී දබර කියන ගීතය. මේ ගීතය මේ එක්තරා විදිහකට රසවත් මාතෘකාවක් බවටත් පත් වෙයි. තවත් පිරිසකට ටිකක් කටෝර මාතෘකාවක් බවටත් පත් වෙයි මේ කාරණේ. ලෝණත් ගුරුතුමනි කතා බහට යන්න කලින් තාරක අපේ මේ උපදේශ දීලා තියෙනවනේ අපේ මේ ගැමියෝ විශේෂයෙන් බිරින්දෑවරුන්ට සැමියන්ට දෙගොල්ලන්ට උපදේශ දීලා තියෙන උපදේශ කවි අපේ තිබිලා තියෙනවනේ. මේ බිරිඳකට දීලා තියෙන උපදේශ කොහොමද කියන කාරණේ අපි අපේ ජන කවිය කොහොමද කියලා තියෙන උදාහරණයක් දෙන්නකෝ. දීගය ඇවිත් පිරිමින් හා උරන එපා එගෙයි තියෙන දෙය වටපිට දෙන්ට එපා වේගය වෙලා තම හිමිහට බනිනු එපා දීගය ඇරී කන වැන්දුම් වෙන්ට එපා දීගේ ඇවිත් පිරිමින් හා උරන එපා එගෙයි තියෙන දෙය වටපිට දෙන්ට එපා. ගෙදර තියෙන ගිනි අපි පිටට දෙන්න එපා කියන ගුරුතුමෝ කාරණේනේ. වේගය වෙලා තම හිමිහට බැනුම් එපා. අවේගශීලී වෙලා තමන්ගේ හිමියට බයින්ට උත්සාහ කරන්න එපා හැම වෙලාවෙම තමන්ගේ සැමියට. දීගේ ඇරි කන වැන්දුම් වෙන්න එපා කියන කාරණේ තමයි ඔය කවිය ඔය විදිහට කියන්නේ. ගුරුතුමනි, ඇයි අපේ සංස්කෘතිය තුළ බිරිඳට පවුලක සමගිය ආරක්ෂා කරගන්න මේ තරම් බරක් දීලා තියෙන මේ තරම් වගකීමක් දීලා තියෙන? මම කියන්නේ සැමියාට සාපේක්ෂව බිරිඳට. අද මං හිතනවා මේ අපි කතා කරපු හැම එකකම මේ සබැඳියක් තියෙනවා, සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට මේ අර අපේ තාරක කතා කරන තැනකදී කිව්වා අපේ ගෙදර රජා අම්මා කියලා. ඒකම තමයි ඔය හේතුව. ඒ වගකීම හම්බෙන්නේ අම්මා රජා. ඒක තමයි සරල උත්තරේ. මෙහෙමයි. පවුලක සාමාන්‍යයෙන් දැන් මේක සංස්කෘතියෙන් විදිහට ගත්තාම අපේ රට ඒ වගේම අපේ රටට නුදුරුම රට ඉන්දියාව ඒ වගේම ආසියාව ගත්තොත් නැත්නම් වෙනත් බටහිර හෝ යුරෝපීය මොන සංස්කෘතිය ගත්තත් පවුල කියන එක වෙනම සමාජයේ තියෙන කුඩාම ඒකකයක්. හරි. එතකොට ඒ සංස්කෘතියන් වලට ආවේනිකව මේ පවුල ඇතුලේ තියෙන සාමූහිකත්වය ක්‍රියාකාරකම් වෙනම ආරකින් ඒ පවුලට ආවේනික
හැඩහුරුකම් තියෙනවා. ඒ සමාජයට ආවේනික හැඩහුරුකමුත් තියෙනවා. එතකොට ආසියානු කලාපීය රටක් හැටියට අපි හිතමුකෝ අපේ ශ්‍රී ලංකාව අපේ අතීතයේ ඉඳන් සංස්කෘතියේ හැදිලා තිබුණේ තාත්තා තමයි හරි හම්බ කරන්නේ. නැත්නම් ජීවනෝපාය මාර්ගය සරි කරන්නේ තාත්තා. නැත්නම් පවුලේ පිරිමියා. එතකොට අම්මා නැත්නම් බිරිඳ ඒ ගෙනත් හරි හම්බ කරලා දෙන ධන ධාන්‍ය සම්පත් නැත්නම් මේ වස්තුව පරිහරණය කිරීම සහ නියමාකාරයෙන් බෙදා හැරීම කියන gedara කළමනාකාරත්වයේ හිමි වෙන්නේ බිරිඳට නැත්නම් අම්මට. මේක තමයි අමාරුම කාරණා. හම්බ කරන්න පුළුවන්. දැතේ වීරිය තියෙනවා නම් හිතේ සවිය තියෙනවා නම් තාත්තා කෙනෙකුට පිරිමියෙකුට එළියට ගිහිල්ලා අපි හිතමුකෝ සාමාන්‍යයෙන් ඇඟ විසල කරන රැකියාවක් ශරීර ශක්තියෙන්ම කරන රැකියාවක් කියලා. එතකොට ඒ තාත්තා උදේම ගිහිල්ලා හවසට ගෙදර එනවා හරි හම්බ කරගෙන ඒක ගෙනල්ලා අම්මගේ අතට දෙනවා. නොදුන්නොත් ඉතින් සාක්කුටත් පැනලා තියෙන අතීතේ නෙමේ දැන් වර්තමානයේ. එතකොට මේක කලමනා බුදුහාමුදුරුවෝ දේශනා කරානේ මේ බෞද්ධ දේශනාවකදී වස්තුව ගේන වස්තුවක් සාමාන්‍යයෙන් හතරට බෙදන්න. එකක් පරිභෝජනය, අනිත් එක ඉතිරි කරන්න, අනිත් එක දානමාන ආදී කටයුතු, අනිත් එක මේ එදිනදා අනිකුත් සමාජ සේවා කටයුතු අපි හිතමුකෝ එහෙම. ඒ විදිහට හතර දැන් මේකේ ප්‍රධාන මේකෙන් අදහස් කරන්නේ මේ හතරටම දෙන්න කියන එක නෙමෙයි කියලා අපි හිතමුකෝ. නමුත් මේ ගේන අපි හිතමු වස්තුව හරි ධන ධාන්‍ය සම්පත් හරි බෙදිලා යන්න ඕනේ නැත්නම් අර පිරිමැස්මෙන් යුක්තව නිර්ලෝභීකමයි අර පිරිමැස්මයි ලෝභකමයි කපටිකමයි කියන්නේ මේ ඔක්කොම වෙන වෙනස් මාතෘකානේ. හැබැයි මුදලක් අතට ආපුවාට පස්සේ බිරිඳක් වේවා නැත්නම් ස්වාමියෙක් වේවා මේ මුදල හෝ වසුධන දාන සම්පත් හෝ භාවිතා කරන හැටි හෝ බෙදා හරින හැටි ඇතුලේ ඔය කියන වචන ටික දෝලණය වෙනවා. එතකොට පවුලේ බිරිඳට නැත්නම් අම්මට තියෙන්නේ නිර්ලෝභීව එහෙත් අර පිරිමැස්මින් යුක්තව මේ වසුධන දාන සම්පත් ටික කොයි විදිහටද බෙදෙන්නේ කියලා තීරණය කරගන්න. එතකොට ඒක තමයි මම හිතනවා ලොකුම වගකීම. දැන් අපිට බැංකුවකට සල්ලි දාන්න පුළුවන්. බැංකුවේ ඉන්න අයනේ අපිට ඒකට පොලියක් ගෙවනවද? ඒ මුදල් කොහේ හරි ආයෝජනය කරලා බැංකුවේම ගනුදෙනු කරුවන්ට ඒක ලොකු වගකීමක්. ගෙදර අම්මටත් තිබුණේ ඕක. ඊට අමතරව අමුවෙන් ගේන දේ රසවත් ආහාරයක් බවට පත් කරලා දෙන්නෙත් අම්මා. එතකොට ආදරයේ උල්පතත් අම්මා. මොකද තාත්තට තිබුණේ බොහොම වෙහෙස මහන්සිලා වැඩ කරන එදිනෙදා දිනචරියාවක්. හැබැයි තාත්තගේ හිත ඇතුලේ ආදරේ තියෙන තැන වෙනම තැනක්. ඒක වෙනම කතා කරන්න ඕනේ මාතෘකාවක්. හැබැයි අම්මා එදිනෙදා හැම වෙලාවෙම දරුවොත් එක්ක තියෙන දැන් තාත්තා වෙහෙස මහන්සිලා ඉන්න හින්දා අපිට තියෙන ගැටලුවක් තාත්තට කියාගන්න බැරි අවස්ථා වෙනවනේ. ඒ නිසා අපේ නීතිඥයා එහෙමත් නැත්නම් අපේ අතරමැදියා අපි කියන්නේ තෝල්ක මුදුලි කියලා උසාවියක. ඒ අම්මා. මේ නිසාම දරුවන් අතරත් ළඟම චරිතය අම්මා. ස්වාමියාගෙත් එදිනෙදා රැකියාවේ තොරතුරු වේවා ඒ දරුවන්ගේ මේ පැහැදන් වේවා නැත්නම් අපි ඉස්සරහට කරන් ඒ සියලුම දේ සාකච්ඡා කරලා තීන්දුව తీරන ගන්නෙත් අම්මත් එක්ක. එතකොට අවට මලගයක්, මගුල්ගයක්, කිරිදානයක්, පින්කම් ගෙදරක් මොක වුණත් ඒ සම්බන්ධතාව පවත්වා ගන්නෙත් අම්මා. එතකොට තමයි රෙහාන් පවුලක කාන්තාවකට වැඩි වගකීමක් පවුල් සංස්ථාව යහපත් ඉදිරි පවත්වාගෙන යාමේදී ඒක මේ බලෙන් පටවපු එකක් නෙවෙයි. කවුද මේ අංජලි නේද? කවදා හරි දවසක අංජලිත් මේ තත්ත්වයටපත් වෙයි. අපේ ඕනෑම ගැහැණු දරුවෙක් තමන්ගේ හිස මත මේක මං කියන්නේ මේක මේ කාන්තාවෝ ඉන්නවා බහුතරය හරිම ආදරෙන් මේ වගකීම ගන්න. හරිම ආදරෙන් මේ කටයුත්ත මෙහෙවන්නේ. දැන් අපි දැන් බොහෝ දෙනෙක් කියනවානේ ඒක නම් සාපේක්ෂයි. මම හැම කාරණාවක්ම කියනවා පුද්ගලයාට සාපේක්ෂයි කියලා. කෙනෙක් කියනවා පිරිමික් වෙලා ඉපදින එක වාසනාව. තව කෙනෙක් දකිනවා නෑ මං අම්මා කෙනෙක් වෙන්න පුළුවන් විදිහට ගැහණු කෙනෙක් වෙලා ඉපදීම වාසනාව. කවුරු හරි මිනිස්සෙක් වෙලානේ අපි ඉපදිලා තියෙන්නේ. නේද? ඉතින් ඒ හින්දා මේ අම්මා කියන වගකීම පවුලේ ප්‍රධාන වගකීම නැත්තම් පවුල් සංස්ථාව ඇතුලේ තියෙන මේ හරි ලස්සන කළමනාකාරීත්වය කාන්තාවකට ඇරෙන්න බොහොම මේ අර මේ
හුරුබුහුටියට පිරිමියෙකුට කරන්න බෑ රෙහාන්. ඒක තමයි මේක අම්මටම පැවරුනේ. අර එහෙම අම්මා නැති ගෙදරක මං හිතන්නේ ඔය කළමනාකාරීත්වය, ඔය හුරුබුහුටිකම, ඔය ආදරය, ඔය හිතයිශීවන්තකම පවුලක තියෙනවා කියලා. අර එහෙම වුණාම තමයි අර අපි මීට කලින් කතා කරපු මාතෘකාවේ තිබුණ අර අසංග ප්‍රේමන්ත පීරිස් මහත්මයාගේ ගීත වල ගීතයක තියෙනවනේ. එහෙම පවුලක් ගැන කියන විස්තරයක්. ඉතින් ඒ වගේ තත්ත්වයකට අපි පත් වෙන්නේ ඒ හිස් බව ඇති වුණාම. ඉතින් ඒ හින්දා මට හිතෙනවා මේ පවුල් මේ ගීතේ කියන්නේ පොඩි අඬදබරයක් වෙච්ච එකක්. හැබැයි ඒක බිත්ති 4ට විතරයි. එතනින් එහා ලෝකෙට ඒක දෙන්න බෑ. ඒ නිසාම දැන් ඔය මේ පැවරිච්ච මේ ආදරෙන් බාරගත්ත වගකීම ඇතුලේ කාන්තාව මේ ඉටි වගේ වෙන්න ඕනේ. ඇයි එහෙම? ඉටි වගේ වෙන්න ඕනේ කියලා කියන්නේ රස්නේ ආවොත් දිය වෙලා යනවා. සීතල ආවොත් එකතු වෙලා ගල් ගහිලා තියෙනවා. එහෙම නැතුව කාන්තා ඒ කාන්තා හිතේ හුරුබුහුටිකම ඕනේ රස්නේ ගෙදරක අපි කියන්නේ උණුසුම් ප්‍රශ්නයක් ඇති වෙන උණුසුම් තත්ත්වයක් ඇති වුණා කියලා අහනවනේ. ඒ කියන්නේ ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවට හැමෝගෙම හදවත් දිය කරන්න පුළුවන් කරුණාවක් බිරිඳ සතුව කාන්තාව සතුව තියෙන්න ඕනේ. මම අර කිව්වේ පිරිමියෙක් එහෙම වෙන්න ඕනේ නෑ කියලා නෙවෙයි අංජලි. තාත්තා ගෙදරින් එළියේ ශරීරයේ වෙහෙස කර විදිහට රසාව කරගෙන ඒ කටයුතු ටික එනියලෙන්න ඕනේ. නමුත් අම්මා මම දැන් මේක හැබැයි වර්තමානයට ගලපගන්නේ කොහොමද කියලා අපි තීරණය කරන්න ඕනේ. වර්තමානයේ අම්මත් රැකියාවට යනවා, තාත්තත් රැකියාවට යනවා, දරුවොත් රැකියාවට යනවා. සමහරවිට එක වේලක් එකට කන්න බැරි වෙන්න පුළුවන්. සතියේටම එක දවසක් වෙන්න පුළුවන් පවුලම හම්බෙන්නේ. වැදගත්ම කාරණාව තමයි මේ කෑම පිඟාන ලුණුයි බතුයි හරි කමන්නේ එකට වාඩි වෙලා මේසෙටම නෙමෙයි බිම අපේ සංස්කෘතිය වල බිම කාපු කාලත් අපිත් තිබුණා නේද? පුටුවිනි අතේ බත් එක තියාගෙන අදටත් අපි එහෙම කනවා. මේසෙට වාඩි වෙලා කන වෙලාවලුත් තියෙනවා. හැබැයි මේ අර කෑම එකක් එකට බෙදාගෙන එකට කනවා කියන එක ඇතුලේ ඒ අවස්ථාව උදා කරන්නේත් අම්ම නෙවෙයි. ඒ නිසාම පවුල නිවැරදි දිශානතියට යහපත් ආකල්ප වලින් පෝෂණය කරගෙන තමන්ගේ ස්වාමියායි දරුවෝ ටිකයි අරගෙන යන ආදරණීය මෙහෙවර කරන්නේ අම්මා. ඒ නිසායි ඔය අඬදඹර ඇතුලේ අම්මට කේන්ති යන්න පුළුවන්. බිරිඳට කේන්ති යන්න පුළුවන්. හැබැයි පිරිමි විදිහට අපි මන්ද අපිටත් ඒ අත්දැකීම් තියෙනවනේ. දැන් බොහෝ වෙලාවට නිවෙන්න වෙන වෙලාවල් එනවා තාරකටත් ඒ පාර්ශ්වයටම අඩු වැඩි වශයෙන් තියෙනවා. අඩු වැඩි වශයෙන් තියෙනවා. ඉතින් ඒ හින්දා අර අපි හැම වෙලාවෙම විවාහ ජීවිතේදී හැම වෙලාවෙම අපි හිතන්න ඕනේ මම නෙමෙයි අපි. ඒ නිසා මට බඩගිනි නම් සමහර වෙලාවට බිරිඳ කාලා ඉන්නවා වෙන්න පුළුවන්. කෑවද කියලා අහපුවාම අපෙන් වියදමක් යන්නේ නැහෙනි. කමුද කියලා අහන්නේ වියදමක් යන්නේ නැහෙනි. ඉතින් ඒ හින්දා මේ කාන්තාවට වගේම පුරුෂයාට කියන මේ දෙගොල්ලන්ටම තියෙනවා දෙපාර්ශ්වයටම තියෙනවා මේ සුවදත්තේ මේ ආදර රැකගෙන යාමේ මේ ඒ විදිහට වැඩ කටයුතු කිරීමේ යුතුයකමක්. ඉතින් ඒ හින්දා ඒකේ ඒ කෙසේ වෙතත් පවුල නිවන්නේ අම්මා බිරිඳ. පැහැදිලි. මොදුවා මේ ඔය කතා කරපු හැම කාරණයක්ම මේ තාරකටත් ඒ සතුට ඇති සමහරට මේ එතුමා මේ කතා කරපු හැම දෙයක් සම්බන්ධවම අපි ටිකක් හෙව්වා. අපේ උපදේශ කවි වල කොහොමද තියෙන්නේ, අපේ ජන කවිය තුල තියෙන්නේ කොහොමද කියලා. මම හිතන්නේ ඔබතුමා මතක් කරානේ මේ තාත්තා බොහොම දුක් මහන්සිලා වෙහෙස මහන්සිලා එළියට ගිහලා හම්බ කරගෙන එන්න ඕනේ කියන කාරණේ තාත්තයි මම නැත්තම් සැමියා. හැබැයි එහෙම එනකොට ඒ දේ ගෙදරට ප්‍රමාණවත්ද නැද්ද කියන කාරණේ සම්බන්ධව මම හිතන්නේ වගකීමක් තියෙනවා සහ සමහර දවස්වල සල්ලි තියෙන්න පුළුවන්, සමහර දවස්වල සල්ලි නැති වෙන්න පුළුවන් ගුරුතු වෙන්නේ නේද? එහෙම වුණාට පස්සේ බෙරතට තියෙන මෙන්න මේ විදිහේ වගකීමක්. තාරක අපේ සෑමදාම දැනමුතුකම් සිත දරුණු කියන කවිය අපි පොඩ්ඩක් උපදේශක අපේ ජන කවියේ සෑමදාම දැනමුතුකම් සිත දරනු කෑම බීම ඇති හැටියට පිරිමසනු කොහොම නමුත් පිරිමැස්මෙන් කල්යවනු බොහෝ වස්තු නැතුවට වාහෙට නොබනු කෑම බීම ඇති සැටියට පිරිමසිනු කොහොම නමුත් පිරිමැස්මෙන් කල්යවනු බොහොම වස්තු නැතුවාට වාහෙට නොබනු. ඕකත් ප්‍රශ්නයක් නේද කියලා මේ ගැටුම් ඇති වෙන්න ආර්ථිකය කියන කාරණේ අද වෙනකොට ප්‍රධාන ප්‍රබල වශයෙන් බලපානවා නේද? ප්‍රබලවම බලපානවා. ඒක තමයි මම කිව්වේ අර කලමනාකරණය කරන්න දෙයක් නැතුවම
නේද? එතකොට දැන් ඔය දැන් වර්තමාන කාලෙදිත් මේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක අපේ රටේ තිබුණු ව්‍යාපාර ගොඩක මේ බොහෝම ප්‍රමාණයක රැකියාවල් අහිමි වුණා. ඒ කරන්න දෙයක් නැතිකොට. ඒ කියන්නේ ඒ ආයතනයේ සතුව සේවකයෝ ඉන්නවා. ඒ සේවකයින්ට කරන්න දෙයක් නැහැ. දැන් විදේශ රාජ්‍යවල හිටපු අපේ පිරිසටත් එහෙම දේවල් වුණා. දැන් පවුල ඇතුළෙත් කළමනාකරුවෝ ඉන්නවා. කළමනාකරුවට කළමනාකරණය කරන්න දෙයක් නැහැ. හැබැයි අහෝසි වෙලා රසාවයින් වෙලා ගෙදර යන්නත් බෑනේ. කියන්නේ ආයතනක නම් පුළුවන් එහෙම. නමුත් අම්මා බිරිඳ එතකොට දැන් එතන තියෙන්නේ කළමනාකරණය කරන්න දෙයක් නැතිකොට කුසක් නොපිරෙන තත්යකට එනවා. බඩගින්න නැත්නම් කුසගින්න පාලනය කරගන්න බෑනේ. ඉතිරි කරන්න හෝ දානමාන පින්කම් දෙන්න හෝ දෙයක් නැතිකොට ඒ ගැන කතා බහක් ඇති වෙන්න පුළුවන්. ඒක తాවකාලිකව නවත්ත ගන්නත් පුළුවන්. හැබැයි බඩගින්න නවත්තන්න බෑනේ. එතකොට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැත්නම් අවශ්‍යතාවයක් හෝ ගැටලුවක් පැන නැගීම සාමාන්‍යයි. ඒ ගැටලුව අවුලක් බවට පත් කරගන්නවද නැද්ද කියන එක තමයි සබුද්ධිකව විසඳ ගන්න ඕනේ කාරණා. අතීතයේ අම්මලා නම් මං හිතන්නේ මේ වගේ තැන්වලදී දැන් අතීතයේ අම්මලා කියලා කියපුවාම අපේ අම්මලා අපේ ආච්චිලාගේ පැත්ත බලපුවාම හරි අල්පයි. එහෙම ප්‍රශ්න ඇති වෙන තැන් හරි අල්පයි. ඒගොල්ලන්ට මේ අපි හැමෝම අහලා තියෙනවා මේ හැඳිමිටේ නෝන කියලා. හැඳිමිටේ දැන් මේ ජනශ්‍රුතියේ තාරක කියමන් වල තියෙනවා මේ අපි වැරදි තැනකින් අල්ලගත්ත දේවල්. අනිවාර්යයෙන්ම. නිකන් මතු පිටින් පේන අර්ථය විතරක් අරගෙන වරද්දගෙන එහෙම කියමන් අපිට වෙන දැන් අපේ රටට ආපු ආක්‍රමණශීලීන් විවිධ තැන්වලදී ඒ දේවල් වැරදි මේ තේරුම් වෙන විදිහට අපිට මේ හදලා දුන්නා. දැන් හැඳිමිටේ නෝනත් ඒ වගේ තමයි. හැඳිමිටට අරගෙන බලන්න පුළුවන් රසය බලන්න පුළුවන් දේවල් පිරිමියෙකුට අපිට බෑ. ඒ වගේම තමයි මේ ගැහණියගේ මේ මොනවාද හුණුමුල්ලේ කියලා කියනවනේ ගැහණියගේ දුක නැත්තම් නුවණ මේ බොහෝ දේවල් අර සමච්චලයට තමයි දකින්නේ. එහෙම දකිනවා පුරුෂාධිපත්‍ය අන්තගාමීව මේ ඔළුවේ තියාගෙන ඉන්න සමාජවල. හැබැයි ඒක නෙමෙයි ගත යුතු. දැන් උදාහරණයකට ජනශ්‍රුතිය කියමන් මම ඔහොම කිව්වා ඔය ගහෙන් ගෙඩිය එනවා වගේ කියමුන. ගහෙන් ගෙඩියක් එන්න කොච්චර කල් යනවද? හැබැයි අපි ඒක අර්ථකථනය කරන්නේ ගහෙන් ගෙඩිය එනවා කියන්නේ එකපාරට ආපු දෙයක්. පහසු වැඩක් වගේ. එහෙනම් කජු කනවා වගේ. කජු කන්න කොච්චර අමාරුද? නේද? හරියට කෑවේ නැත්තම් මාස 2-3ක් යනකම් මේ අත්වල අර මැතිවරණයකට ගිහි අපි සහභාගී වෙලා ඡන්දය ප්‍රකාශ කරාට වැඩිය මුළු මේ අත පුරාම කජු කහට. ඒතර කජු කන එක ලේසි වැඩක් නෙමෙයි. ගහෙන් ගෙඩියන එකත් ලේසි වැඩක් නෙමෙයි. ඒකට ගහේ මල් පිපිලා ගහේ මල පීදිලා ඊට පස්සේ මේකෙන් ගැට ඇවිල්ලා ගැටෙන් ආපහු ගෙඩිය ලොකු වෙලා මේක පැහිලා ඉදිලා ඊට පස්සේ අපි කඩන්නේ. මේක ලොකු ක්‍රියාවලියක්. හැබැයි අපි කියන්නේ ගහෙන් ගෙඩියනවා. ඒ වගේ තමයි ගැහණියගේ නුවණ හැඳිමිටේ තරමලු. ඒක තනි කරම බොරු කියමනක්. නැත්නම් අපේ මිනිස්සු මේ වැරදි තමන්ගේ වාසියට හදාගත්ත එක. පැහැදිලිවම අන්න ඒ විදිහේ හරි වැරදි තැන් මොන වගේද කියන කාරණේ ඔබට දැන කියා ගන්න පුළුවන් මේ විදිහටම ජයමග නාලිකාවත් එක්ක ජීවිතේම ජනගියක් වැඩසටහනත් එක්ක එකතු වීම හරහාම ඔබට පුළුවන් ජීවිතේ වරද්දගත්තු තැන් ආපහු දවසක් හදා ගන්නට. ඔබට මේ වැඩසටහන නොහැකි වුණා නම් අපි හැම ඉරිදාවකම මේ වෙලාවටම ඔබට මේ වැඩසටහන ගෙනත් දෙනවා කියන කාරණය ඔබ දන්නවා. බැරි වෙලාවක්වත් ඔබට නරඹන්න බැරි වුණොත් ඔබට වෙන වැඩ රාජකාරීත් එක්ක YouTube ඔස්සේ අපේ වැඩසටහන ජයමග TV කියලා සොයන්ට ජයමග TV YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ හැම වෙලාවකදීම ඔබට පුළුවන් අපේ හැම වැඩසටහනක් මේ හරහා නරඹන්න සහ ජීවිතේම ජනගියක් වැඩසටහනට විශේෂ ආකර්ෂණයක් තිබෙනවා කියන කාරණේ අපි දන්නවා ඔබ විශේෂයෙන්ම තරුණ පිරිස. ඒ නිසා ඔබ සියලු දෙනාටම පුළුවන් මේ වැඩසටහනත් එක්ක අපි මේ වැඩසටහන විකාශනය කරන අතරතුරදී නරඹන්න වෙන හැකි වුණා නම් YouTube හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් සහ වැඩසටහන නරඹන්න පුළුවන්. කොහොමවත් අපි වැඩසටහනේ අවසානයේ තමයි ඇවිල්ලා ඉන්නේ. අපේ විරාජ් ජයවර්ධන ගුරුතුමා අපි අද ගෙනාපු මේ ගීත සමුච්චයට ගීත ත්‍රිත්වයට හරි පුදුම සහගත විදිහ හරිම වෙනස් සංකල්ප මත ගණනාවක් පළ කරා. ඒ නිසා ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. තවත් දවසක ඔබතුමාව අපි සහභාගී කරගන්න බලාපොරොත්තු වෙනවා. අද දිනේදී අපිත් එක්ක මේ කතා බහේදී සම්බන්ධ වුණා අපේ සම්පත්දායකතුමා විදිහට නර්තන ශිල්පියෙක්, නර්තන ගුරුවරයෙක්, සමාජ මතධාරියෙක් විදිහට වැඩ කටයුතු කරමින් ප්‍රාසංගික වේදිකාවේ ශාන්තිකර්ම භූමියේ මේ හැම තැනකම බොහොම දක්ෂ විදිහට හරඹපාන
ඒවගේ මතක් කරට ඕන විශේෂම කාරණයක් තමයි මේ ජන කවියත් එක්කම වැඩ කරන කෙනෙක් තමයි මෙතුමා. මාත්‍රා ජනගී මියසියේ බොහොම ප්‍රබල සමාජිකයෙක් තමයි විරාජ් ජයවර්ධනයන් කියලා කියන්නේ. ඒ කාර්යය මතක් කරගන්න අත්‍යවශ්‍යයි. ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා ආයුබෝවන් කියලා කියනවා. අද දිනේට අපි අනිවාර්යෙන් තවත් දවසක හමුවෙමු. ඒ වගේම අපේ තාරක ගුණරත්න මගේ මිත්‍රයා ආයුබෝවන් ඔබතුමාට. අයිබන් ඒ වගේම තමයි අද බොහොම රසවත් විදිහට මේ ගීත ගායනා කරමින් බොහොම දුර බැහැර ඉඳලා ඇවිල්ලා දැන් මේ වැඩසටහන හමාර කරලත් මේ ටිකක් ඒ දුරම යයි ඒ දුරම ආපහු යන්න ඕනේ. හැබැයි මේ වැඩසටහන වෙනුවෙන් තියෙන කැක්කුම මේ ජනගීය වෙනුවෙන් කලාව වෙනුවෙන් තියෙන කැක්කුම නිසා තමයි කැපකිරීම කළා අපිත් එක්ක එකතු වුණේ. අද අංජලි නංගි අපේ අංජලි බණ්ඩාර ඔබතුමීටත් බොහොම ගෞරවයෙන් යුතුව අපි ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන්. අපි තවත් දවසක හම්බෙමු. අපි අනාගතය වෙනුවෙන් වැඩ කරමු.